අද අපි පටන් ගන්න යන්නේ ස්ටැටික් මොඩිෆයර් එක ගැන. අපි මොඩිෆයර්ස් ගැන කතා කරනකොට කතා කරා මෙන්න මෙහෙම. ඇබ්ස්ට්‍රැක්ට් කතා කරා. ෆයිනල් කතා කරලා ඉවර කරා. ස්ටැටික් තමයි දැන් කතා කරන්න තියෙන. අද අපි කතා කරමු. ඊළඟට අපි කතා කරන්නේ ස්ට්‍රික්ට් FP. We are synchronized. Not a volatile, native, transient. හරිනේ මෙන්න මේක ඉවරයි. ඒක තව පොඩ්ඩක් තියෙන abstraction concept එක කතා කරන modify එකේ usage එක ඉවරයි. final එකත් ඉවරයි. static එක තමයි ළමයි දැන් අපිට කරන්න තියෙන්නේ. static FP strict FP තියනවා කරන්න synchronize තියනවා කරන්න ළමයි මේක කරන්නේ අපි පොඩ්ඩක් මම අදහස කියලා දෙන්නම් software engineering කෙනෙක් software engineer කෙනෙක් විදිහට interview එකට යනකොට ප්‍රශ්න අහුවොත් උත්තර දෙන්න. නමුත් මේක කරන්නේ ළමයි threads පාඩුවේදී. ඊළඟට volatile කියලා modify එක තියෙනවා. මේක අපි synchronization කියන්නේ threads පාඩමේ තමයි බලන්නේ volatile කියන එක ගන්න threads synchronize කරන්න. ඒ වගේම මේක deprecated. කියන්නේ දැනට භාවිතේ නැහැ. හරිනේ? මේක මම පොඩ්ඩක් කියන්නම් නැත්නම් threads වලදී කියන්නම්. කොහොමද මේක ගැන අපි දැනගන්නවා විතරයි. ඉගෙන ගන්න දෙයක් නැහැ. මේක දැනට භාවිතේ නැහැ. native කියන එක අපි JVM ආර්කිටෙක්චර් කරනකොට අවසානයේ කතා කරමු. හරිනේ? එතකොට තමයි ඒක කතා කරන්න තියෙන්නේ. මේක JVM ආර්කිටෙක්චර් කරනකොට අවසානයේ තමයි කතා කරන්න තියෙන්නේ. දැනට මම native method එකක් කියන්නේ මොකද්ද? ඒ විස්තර ටික කියන්නම්. native method එක පාවිච්චි කරන්නේ කොහොමද? ඇත්තටම native method එක ගලලා පාවිච්චි කරමු. අපි example එකක් කරමු. JVM ආර්කිටෙක්චර් එකේ අගට. transient මේකත් කරන්න තියෙන ළමයි මේක අපි කරන්නේ serialization කියලා පාඩමක් තියෙනවා. හරිද? ඊළඟට strict FP අපි කරමු. ඒක ලොකු දෙයක් නෙවෙයි. ඒක පොඩි දෙයක් තියෙන්නේ. strict floating point. ඒක මම කියන්නම්. අපිට අද පොඩ්ඩක් වෙලාව ගියොත් යන්නේ මෙන්න මේ static modify එක කරන්න තමයි. හරිද? ඊට පස්සේ බලන්න මෙහෙමයි. එතකොට non access modifiers 8 ඉවර වෙනවා. access modifiers තුන මොනවද? public, protected, package, private. package කියලා එකක් අපි ලියන්නේ නැහැ ඇත්තටම. class එකක් මුලට package කියලා දාන්නේ නැහැ. class එකක් මුලට modify එකක් දැම්මේ නැත්තම් හම්බෙන access level එක තමයි package access level එක. ඉතින් අපි දැන් public access level එක කතා කරා, package access level එකත් කතා කරා, private access level එකත් කතා කරා, protected තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ වඩා මේක තමයි අපි දැනට අපි ඉන්න state එක තමයි මෙන්න මේක modifiers වල. අපි දැන් static ඉවර කරමු. ඊට පස්සේ strict FP පොඩ්ඩක් ඉවර කරමු. එතකොට ගොඩක් වෙලාවට modifiers ඉවරයි වගේ. ඊළඟට අපිට තියෙන්නේ protected ඉගෙන ගන්න. සහ මේ modifiers කවලම් කරලා පාවිච්චි කරනකොට කොහොමද usage එක කියලා බලන්න. එච්චරයි. අපි යමු පාඩමට. ලියන්න මාතෘකාව static modifier. මේ static modifier ගැන කතා කරනකොට බලන්න මෙහෙම අපි මේක කලින් කතා කරලා තියෙනවා. අපි කලින් static variable ගැන කතා කරලා තියෙනවා. static method ගැන කතා කරලා තියෙනවා. හරිද? එතකොට මේ static කියන modifier එක static variable වලට ගන්න පුළුවන්, static method වලට ගන්න පුළුවන්. ඒ static variable methods මෙතනදී පොඩ්ඩක් කතා කරනවා. ඊට අමතරව static modifier එකේ තව විශේෂ දේවල් ටිකක් කතා කරන වැදගත්ම දේවල් ටික. ඒක නිසා බලා ගන්න මේ අන්තිමට මේ static modifier එකේ අන්තිමට තියෙන ටික ගොඩක් වෙලාවට interviews වල ප්‍රශ්න වලට අහන්නේ.
ළමයින්ට උත්තර දී ගන්න බැරි හරිම සරල මට්ටමේ ප්‍රශ්න. සංකීර්ණයි වගේ පේන බොහොම සරල මට්ටමේ ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ. හරිනේ. දැන් බලන්න මෙහෙමයි. මේ නෝට් එක පොඩ්ඩක් බලමු. අපි කලින් කරපු දේවල් තමයි මේ නෝට් එකේ තියෙන්නේ. Static is a modifier applicable for method and variable but not for classes. හරිනේ. static කියන modifier එක දාන්න පුළුවන් methods වලටයි variable වලටයි විතරයි. classes වලට දාන්න බෑ. කෙලින්ම top level class එකකට static කියන modifier එක දාන්න බෑ. හරිනේ. static modifier එක class එකකට දානවා නම් ඒ දාන class එක inner class එකක් වෙනවා. ඔයාලට මතකද දැන් මම කලින්ම කිව්වා මෙන්න මෙහෙම දෙයක්. class එකක් ලියනකොට මෙන්න මේ class එක වලට දාන්න පුළුවන් modifiers තියෙනවා. public දාන්න පුළුවන්. හරිද? public දැම්මොත් කතාව මොකද්ද? public දැම්මොත් එහෙම class එකේ නමක් මුලට ඒ Java file එක save කරන නම class එකේ නම වෙන්න ඕනේ. මෙහෙම save කරත් වැරදි. ඒ කියන්නේ compile කරන්න ගියොත් එහෙම එක.java කියන program එක compile වෙන්නේ නැහැ. Head class test is public should be declared in a file named test.java. ඒ public දැම්මොත් එතන තියෙන හැසිරීමක් තමයි ඒක. class එක නම public නම් ඒ class එක save කරන file එකේ නම class එකේ නමට සමාන වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. මේක මම test.java කියලා save කරොත් public class එක test කියලා තිබ්බොත් දැන් compiler එක ගන්න නැතුව වැඩ කරන්නේ. අපි system out print line එකේ දාමු hello world කියලා. right. එතකොට මේ compile කරන්නේ test.java. java test. දැක්කනේ. ඊළඟට මෙතෙන්ට public නිතොල මත මොනවද දාන්න පුළුවන්? access level තියෙන්න පුළුවන් public සහ packages package විතරයි. non access modify වලින් තියෙන්න පුළුවන්. abstract class එකක් වෙන්න පුළුවන්. final වෙන්න පුළුවන්. strict fp කියලා දාන්න පුළුවන්. හරිද? static කියන එක දැම්මොත් තේරුම් ගන්න එහෙම දාන්න බෑ. දැම්ම ගමන් මොකද්ද වෙන්නේ? compile time එක. දැක්කද? modifier static not allowed here. static කියන modifier එක කෙලින්ම class එක මුලට දාන්න බෑ. top level class එක මුලට දාන්න බෑ. static කියන modifier එක දාන්න ඕන නම් ළමයි පුළුවන් inner class එකකට. inner class එකක් කියන්නේ මොකක්ද කියලා මම example එකකින් පෙන්නගෙන යන්නම්. හිතන්න මෙන්න මෙහෙම. class එකක් තියෙනවා A කියලා. A class එක ඇතුලේ class එකක් තියෙනවා ළමයි B කියලා. මෙන්න මේ B class එක මුලට දාන්න පුළුවන් static කියලා. හරිද? දැන් මම මෙතන පෙන්නන්නම් කොහොමද byte code හැදෙන්නේ කියලා. මේ program එක තුන. දැන් බලන්න මෙතන byte code එකක් හැදුනා මෙහෙම. a.class ඊළඟට තේරුම් ගන්න මේ තියෙන inner class එක. A class එක තමයි outer class එක, B class එක තමයි inner class එක. inner class කියන්නේ A class එක තියෙන තව class එකක් ඇතුලේ. හරිද? දැන් B class එක තියෙන්නේ A class එක ඇතුලේනේ. ඒක නිසා තේරුම් ගන්න B කියන්නේ inner class එක, A කියන්නේ outer class එක. ඊළඟට තේරුම් ගන්න ළමයි මෙහෙම code එකක් ලියුවට පස්සේ class එකක් ඇතුලේ class එකක් තියෙන්න. ලියලා compile කරාට පස්සේ class file දෙකක් හැදෙනවා. outer class එකකට class file එකක් හැදෙනවා, inner class එකකට class file එකක් හැදෙනවා. outer class එකේ class file එක හැදෙන්නේ a.class කියලා. inner class එකේ class file එක හැදෙන්නේ b.class කියලා නෙමෙයි. හරිද? ඒක හැදෙන්නේ a class එක ඇතුලේ a$b කියලා. a symbol එක b. එතකොට මේක දිහා බලපුව ගමන් පේනවා හරි. b කියන්නේ inner class එක, a කියන්නේ outer class එක. එහෙම තමයි හැදෙන්නේ. මේ හැදිලා තියෙන විදිය බලන්න. a symbol එක b.class. එහෙම තමයි class file එක හැදෙන්නේ. class file දෙකක් හැදෙනවා. inner class එකකටත් class file එකක් හැදෙනවා, outer class එකකටත් class file එකක් හැදෙනවා. inner class එක තියෙන්නේ $b symbol එකත් එක්ක. $class symbol class name එක. outer class එක $symbol එක, inner class name එක .class. එහෙම තමයි හැදෙන්නේ.
ඒ පොයින්ට්ස් තුන තමයි මෙතනින් කියන්නේ. top level class cannot be declared with static modifier. ඊළඟට but inner class can be declared as static and such type of inner class are called static nested class. මේ වගේ inner classes වලට කියනවා මෙන්න මේකට කියනවා static nested class එකක් කියලා. ඊළඟට static variable වලට මතකද ගන්න මෙන්න මෙහෙම දෙයක්ත් අපි කතා කරා. හිතන්න මෙහෙම කළා. මෙතන තියෙනවා student objects ටික. මේ තියෙන student objects. ඊළඟට student ගේ object එක ඇතුලේ තියෙන instance variable. මොනවද instance variable? name, age කොහොම තියෙනවා. හැම studentම ළමයි නමක් තියෙනවා, වයසක් තියෙනවා, එහෙම තියෙනවා. එතකොට මේ variable තේරුම් ගන්න instance variable එතකොට. හරිනේ. ඊළඟට බලන්න හැම studentම හිතන්නේ මේ university එක ළමයි කියලා. එයාලට තියෙන university name එක. හරිද? හිතන්න එකම කැම්පස් එකේ ළමයි. එකම කැම්පස් එකේ ළමයි 1000ක් ඉන්නවා. ඒ ළමයි 1000ට මොකක් හරි ප්‍රොජෙක්ට් එකක වැඩකට නැත්නම් ඔපරේෂන් එකකට ඔබ්ජෙක්ට්ස් හදන්න වෙලා. එතකොට තේරුම් ගන්න ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් 1000ක් හදනවා. එහෙම හිතන්න. එතකොට තේරුම් ගන්න මේ ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් 1000ටම ස්ටුඩන්ට් නේම් කියන එක පොදුයි. හරිද? ස්ටුඩන්ට් නේම් කියන එක පොදුයි. එතකොට ළමයි තේරුම් ගන්න වේරියබල් එකක වැලියු එක හැම ඔබ්ජෙක්ට් එකකට සමාන නම් ඔබ්ජෙක්ට් කීපයකටම මේ වේරියබල් එකේ වැලියු එක සමානයි. දැන් මම කිව්ව විදිහට ස්ටුඩන්ට්ලා 1000ක් ඉන්නවා නම් ස්ටුඩන්ට්ලා 1000ටම යුනිවර්සිටි නේම් එක සමානයි. වෙනස් වෙන්නේ නැහැ. ආන්න එහෙම වේරියබල් එකක් තියෙනවා නම් ඒ වගේ වේරියබල් රෙකමන්ඩ් කරන්නේ ස්ටැටික් විදිහට ඩිෆයින් කරන්නේ කියලා. හරිද? එතකොට යුනිවර්සිටි නේම් එක අපිට ළමයි ස්ටැටික් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. යුනිවර්සිටි නේම් එක ස්ටැටික් කරාම මෙන්න මේක හැදෙන්නේ මෙතෙඩ් ඒරියා එකේ. මේ වේරියබල් එක. ඔබ්ජෙක්ට් හැදෙන්නේ හීප් එකේ. ස්ටැටික් කරාම මොකක්ද නැද්ද වෙන්නේ? මෙන්න මේක මේ හැම ඔබ්ජෙක්ට් එකකටම පොදුවේ තියෙනවා. ඕනම ඔබ්ජෙක්ට් එකකට මෙයා ඇක්සස් කරන්න පුළුවන්. ඒ කියන්නේ හැම ඔබ්ජෙක්ට් එකකටම අයිති. හැම ඔබ්ජෙක්ට් එකකටම ෂෙයා වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට. ඒක තමයි ළමයි ස්ටැටික් වේරියබල් එක කියන්නේ. දැන් බලන්න ඉන්ස්ටන්ස් වේරියබල් එකක તો නම හැම ඔබ්ජෙක්ට් එකේම තියෙනවා. age කියන එක හැම ඔබ්ජෙක්ට් එකේම තියෙනවා. ස්ටැටික් වේරියබල් එකක් ගත්තොත් එයා හැදෙන්නේ සිංගල් කොපි එකක් විතරයි. හැබැයි ඉන්ස්ටන්ස් වේරියබල් එකක් ගත්තොත් එහෙම නෙමෙයි. separate copy will be created for every single object. හැම ඔබ්ජෙක්ට් එකටම separate copy එකක් හැදෙන ඉන්ස්ටන්ස් වේරියබල් එකේ. ඒක මතක තියාගන්න ඉතින් වැදගත්ම පොයින්ට් එක. static variable වල only single copy will be created. නැත්නම් single copy is created and shared to every object. හැම ඔබ්ජෙක්ට් එකකටම common වෙච්ච එක single copy එකක් හැදෙනවා. එච්චරයි. ඒක තමයි මේ කියන්නේ in the case of instance variable වල for every object a separate copy will be created. හැම ඔබ්ජෙක්ට් එකකටම separate copy එකක් හැදෙනවා. But in the case of static variable වල a single copy will be created at class level. Class level එකේ හැදෙනවා එක copy එකක් and shared to every object of that class. Right. අපි මේ example එක පොඩ්ඩක් බලමු. මොකද මේ static වලට යනකොට static variable method චුට්ටක් කතා කරගෙන අපි යමු static වල ඉතුරු ගැඹුරට. හරි. අපි මේක කලින් දැකපු වගේම example එකක්. මීට කාලයකට කලින් static කරනකොට කවන්න පොඩ්ඩක් මේක බලාගෙන යමු. මේක බලන්න class එකක් තියෙනවා test කියලා. static variable එකක් තියෙනවා static int x assign 10යි. int y කියලා variable එකක් තියෙනවා 20යි. ඊළඟට main method එක තියෙනවා. main method එකේ test class එකෙන් object එකක් හදනවා. test class එකෙන් object එකක් හදනකොට බලන්න object එක ඇතුලේ හැදෙන්නේ instance variable තමයි. ඒතකොට int y assign 20 කියන instance variable එක object එක ඇතුලේ හැදෙනවා. ඊට පස්සේ t1.x කියලා දානවා 888යි. t1.y කියලා 999 දානවා. දැන් t1.y ගුවම් බලන object එක ඇතුලේ y කියලා variable එකක් තියෙද instance variable එක. එහෙම එකක් තියෙනවා. ඒක නිසා ප්‍රශ්නේ නැහැ 999 assign වෙනවා. t1.x ගුවම් බලන්න object එක ඇතුලේ x කියලා variable එකක් නැහැ. එතකොට static variable එකට තමයි assign වෙන්නේ. okay. ඊළඟ test2 කියලා object එකක් හදනවා. ඊළඟට print කරනවා. මම මේකට මේ stack heap diagram එක ඇඳලා පෙන්නන්නම් මොකද වෙන්නේ කියලා. මෙතෙන්දී අපිට ඕනේ මෙන්න මේ ටික. ඉස්සෙල්ලා මෙහෙම හිතන්නකෝ. හරියටම අඳිමු මේක.
මේක කම්පයිල් කරාම හැදෙන්නේ test.c කියලා ක්ලාස් ෆයිල් එක. එතනින්ම අදින්න ඉතින් ඉඳන් අදින්න. මේ දින ඔන්නේ ක්ලාස් ෆයිල් එක. හරිද? ඊළඟට අපි දන්නවා memory areas අපිට ප්‍රධාන වශයෙන් තුනක් ඕන. method area එක ඕන, stack එක ඕන, heap එක ඕන. method area මේ තියෙන stack එක මේ තියෙන heap එක. right. JVM එකේ කැලේ තුනක් තියෙනවා කියලා මතකයිනේ. class loader subsystem, memory area, execution engine. එක්කෙනෙක් ඉන්නවා කවුද? class loader subsystem මේ ඇන්දේ memory areas ටික ඊළඟට execution engine කියලා එකක් තියෙනවා. දැන් මේ class loader subsystem එක තියෙනවා. ඊළඟට Java program එක run වෙනකොට පියවර 8කින් තමයි run වෙන්නේ. ඒ ටික මතකයි කියලා හිතනවා. මොනවද පියවර 8? මුලින්ම වෙන්නේ JVM එකේ start එක. ඊළඟට create and start main thread. ඊළඟ locate the class file. හතරවෙනි පියවර load the class file. හතරවෙනි පියවර මොකද්ද? load the class file. මම ඒක පොඩ්ඩක් අය කියන්න මොකද ඒක දැන් පොඩ්ඩක් වැදගත් වෙනවා. මෙන්න මෙහෙම. start the JVM, create and start main thread. මේක අපි හැමදාම කියනවා. ඒකට පොඩ්ඩක් බලා ගන්න. locate the class file, load the class file, main method execution, unload the class file, terminate the main thread, shut down the JVM. මෙන්න මෙතන වැදගත්කමක් තියෙන මෙන්න මේ වෙලාවේ load the class file. මෙන්න මේ class file load වෙන වෙලාවේ මොකක්ද නැද වෙන්නේ? static variables හැදෙනවා. ඒක නිසා අමතක නම් මුලින්ම මතක් කරගන්න static variable හැදෙන්නේ මොන වෙලාවේද? at the time of class loading. class file එක load වෙන වෙලාව තමයි static variable හැදෙන වෙලාව. static variable destroy වෙන වෙලාව. class එක unload වෙන වෙලාව. static variables are destroyed. හරිද? static variable හැදෙන්නේ මොන වෙලාවේද? class file එක load වෙන වෙලාව. static variable නැති වෙන්නේ class file එක unload වෙන වෙලාව. ඊළඟට තේරුම් ගන්න static variable හැදෙන්නේ කොහෙද? method area එකේ. static variables are created in method area. ඊළඟට ළමයි තේරුම් ගන්න static variable එක අපි initialize කරේ නැත්නම් JVM එකෙන් default values දෙනවා. if we don't initialize a static variable, then JVM will provide default value. default values දෙනවා JVM එකේ. default values ටික මතකයි කියලා මම හිතනවා. හරි. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ මොකද වෙන්නේ? ඔන්න දැන් byte code එක හැදුනා. ඊළඟට මොකද්ද අපි කරන්නේ? Java program එක run කරන්න යන්නේ. command prompt එක open කරලා ගහනවා Java හිස්තන test කියලා. එතන මොකද්ද වෙන්නේ? Java කියන command එක ගහපු නිසා හැදෙන JVM එක. ඒ start වෙච්ච JVM එකට input එක byte code එකක්. මොකද්ද byte code එක දුර? මෙන්න මේ test.class file එක තමයි byte code එක. හරිනේ? ඊළඟට JVM එක start වුණා, create and start main thread වුණා, locate the class file. මේ test.class file එක hard disk එකේ තියෙද බැලුවා. තියෙනවා නම් මොකද කරන්නේ? class loader subsystem එකෙන් ඇවිල්ලා මෙන්න මේ class file එක අරගෙන load කරනවා. හරිද? class file එක load වෙන්නේ කොහටද? method area එකට තමයි load වෙන්නේ. මේ තියෙන load වෙච්ච class file එක. class file එක load වෙනකොට මොකද වෙන්නේ? static variable තියෙනවා නම් හැදෙනවා. මම ඒ static variable එක මෙහෙම දාන්නම්. test class එකේ තියෙන static variable එක test class එකේ තියෙන static variable එක x කියලා. value එක 10. මෙන්න මෙහෙම. ඊට පස්සේ class file එක load වෙලා ඉවරයි දැන්. static variable හැදුනා. ඊළඟ step එක තමයි main method execution. main method execution වලදී මොකද වෙන්නේ?
මේන් මෙතඩ එක රන් කරන්න යනවා. එතකොට ටෙස්ට් ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එකක් හදනවා. ඔබ්ජෙක්ට් එක හැදෙන්නේ heap එකේ. හරිද? එතකොට මේ තියෙන්නේ මේන් මෙතඩ් එකේ ස්ටැක් ෆ්‍රේම් එක. මේ තියෙන ටෙස්ට් ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එක. දැන් ඔබ්ජෙක්ට් එක හදනකොට බලන්න ඔබ්ජෙක්ට් එකේ ඉන්ස්ටන්ස් වේරියබල් හැදෙනවා. ඉන්ස්ටන්ස් වේරියබල් එකට තියෙන y කියලා 20යි. ඊළඟට ඔබ්ජෙක්ට් එක assign කරනවා t1 කියලා රෙෆරන්ස් එකකට. t1 තියෙන ළමයි ස්ටැක් එකේ තමයි. t1 මේ ඔබ්ජෙක්ට් එක දිහා බලන් ඉන්නවා. ඒකට හේතුව දැන් ඔයාලා දන්නවා. ඔබ්ජෙක්ට් එක හැදිච්ච තැන ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒ ඇඩ්‍රස් එක තමයි t1 ගේ වැලියු එක. ඒක නිසා තමයි t1 මේ ඔබ්ජෙක්ට් එක දිහා බලන් ඉන්නේ. දැන් t1.y කිව්වොත් 20යි. ඉන්ස්ටන්ස් වේරියබල් එක. t1.x කිව්වොත් ඔබ්ජෙක්ට් එක ඇතුලේ ඉන්ස්ටන්ස් වේරියබල් එකක් නැහැ. නමුත් t1.x කිව්වොත් වැලියු එකක් තියෙනවා. හේතුව ස්ටැටික් වේරියබල් එකක් තියෙන x කියලා. මොකද ස්ටැටික් වේරියබල් එක ටෙස්ට් ක්ලාස් එකේ නම් තියෙන්නේ හැම ඔබ්ජෙක්ට් එකකටම කොමන්. හැම ඔබ්ජෙක්ට් එකකටම කොමන්. හැම ඔබ්ජෙක්ට් එකකටම පාවිච්චි කරන්න පුළුවන් ඉන්ස්ටන්ස් වේරියබල් එක ඇක්සස් කරන ක්‍රමයටම. ඉන්ස්ටන්ස් වේරියබල් එකක් නැත්නම් ස්ටැටික් වේරියබල් එක තමයි print වෙන්නේ. හේතුව අපි ස්ටැටික් වේරියබල් එකකට ගියේ හැම ඔබ්ජෙක්ට් එකකටම පොදු නිසා. right දැන් t1.x කිව්වම වෙනස් වෙන්නේ කවුද බලන්න 888ක් කියලා දානවා. t1.x කිව්වම ඔබ්ජෙක්ට් එක ඇතුලේ ඉන්ස්ටන්ස් වේරියබල් එකක් නැහැ. එහෙනම් බලන්න හැම ඔබ්ජෙක්ට් එකකටම පොදුවේ තියෙන කෙනෙක් ඉන්නවද කියලා. ඉන්නවා කවුද? මේ ස්ටැටික් වේරියබල් එක තියෙන. ඒක නිසා මේ 10 අයින් වෙලා මේක 888ක් වෙනවා. ඊළඟට t1.y 999යි. ඒ කියන්නේ මෙන්න මේ 20 අයින් කරලා මේක රීරයිට් කරනවා 999යි කියලා. මෙන්න මෙහෙම. ඊළඟට මොකක්ද තියෙන්නේ? තව ඔබ්ජෙක්ට් එකක් හදනවා test2 කියලා. මේ දින අනිත් ඔබ්ජෙක්ට් එක. එයා t2. මෙහෙම. මම මේ t2 කියන රෙෆරන්ස් එකට ඔබ්ජෙක්ට් එක assign කරන්න කලින් වැඩක් වෙනවා. ඒ තමයි ඔබ්ජෙක්ට් එක හැදිච්ච ගමන් ඉන්ස්ටන්ස් වේරියබල් හැදෙනවා. හරිද? ඉන්ස්ටන්ස් වේරියබල් හැදෙනවා. එතකොට ඉන්ස්ටන්ස් වේරියබල් එක y20 තියෙනවා. එතකොට y ට 20යි. right. දැන් system out print line එකක් දාලා t2.x සහ t2.y print කරනවා. එතකොට බලන්න මෙහෙමයි. t2.x කිව්වොත් බලන්න ඔබ්ජෙක්ට් එකේ නැහැ ඉන්ස්ටන්ස් වේරියබල් එකක්. එතකොට බලන්න ඔබ්ජෙක්ට් එකට කොමන් විදියට ස්ටැටික් වේරියබල් එකක් තියෙද? ඔව් තියෙන නිසා 888යි කියලා print වෙනවා. t2.y print කරොත් 20යි කියලා print වෙනවා. එහෙනම් උත්තරේ 888යි 20යි. මේ තියෙන්නේ රන් කරලා ගත්ත ආන්සර් එක. මේ ප්‍රෝග්‍රෑම් එක තේරුණා කියලා හිතුනේ. ඒ වගේ මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අපි කලින් කතා කරපු එක්සැම්පල් වල කතා කරපු ස්ටැක් හීප් ඩයග්‍රෑම් මදින හැටි ඒ ටික මතක් වුණා කියලා හිතනවා. ඒක තමයි මේ එක්සැම්පල් එකේ අරමුණ. මේ එක්සැම්පල් එකට අපි යමු. ස්ටැක් හීප් ඕනේ නැහැ. ටග් ගාලා බලලා දාමු. ක්ලාස් එකක් තියෙනවා ටෙස්ට් කියලා. ඉන්ස්ටන්ස් වේරියබල් එකක් තියෙන x 10යි. ස්ටැටික් වේරියබල් එකක් තියෙන y 20යි. මේක මොන මෙතඩ් එකක්ද? ඉන්ස්ටන්ස් මෙතඩ් එක public void m1. xy print කරනවා. මේකත් බලන්න මේක ස්ටැටික් මෙතඩ් එකක්. හොඳට බලන්න m1 කියන්නේ ඉන්ස්ටන්ස් මෙතඩ් එකක්. m2 කියන්නේ ස්ටැටික් මෙතඩ් එකක්. මෙතඩ් දෙකේම ඉඳන් xy print කරනවා. ඊළඟට ඔබ්ජෙක්ට් එකක් හදලා m1 ට කෝල් කරනවා. දැන් ඔබ්ජෙක්ට් එකක් හදලා ඔබ්ජෙක්ට් එක ඇතුලේ හැදෙන ඉන්ස්ටන්ස් වේරියබල් එක විතරයි m1 ට කෝල් කරා මෙන්න මෙයාට කෝල් වෙනවා. එතකොට බලන්න x කියලා කතා කරාම අපි දන්න වේරියබල් එක නම කියලා කතා කරන්නේ. පළවෙනි කතාව තමයි මෙතඩ් ලෝකල් වේරියබල් වලට මෙතඩ් එක ඇතුලේ නම කියලා කතා කරන්න පුළුවන්. හරිනේ? නම කියලා කතා කරාම වැලියු එක print වෙනවා. දැන් x කියලා කතා කරාම බලන්න නම කියලා කතා කරලා තියෙන්නේ m1 මෙතඩ් එක ඇතුලේ මේ ලයින් එකට උඩින් මෙතඩ් ලෝකල් වේරියබල් එකක් තියෙද? නෑනේ. නැත්තම් බලනවා මෙතඩ් එක ස්ටැටික් ද ඉන්ස්ටන්ස් ද කියලා. මෙතඩ් එක ඉන්ස්ටන්ස්. එහෙනම් ඉන්ස්ටන්ස් වේරියබල් එකක් තියෙද බලන්න. ඔව් තියෙනවා නිසා 10 කියලා print වෙනවා. ඊළඟට y print කරන්න ගියාට පස්සේ බලනවා වේරියබල් එකේ නම කියලා කතා කරපු නිසා මෙතඩ් එක ඇතුලේ y කියලා වේරියබල් එකක් තියෙද? මෙතඩ් එක ඇතුලේ කියන්නේ හරියටම තියෙන්න ඕනේ මේ system out print line එකෙන් y print කරන මේ line එක තියෙනවනේ.
ඒකයි ආරම්භක වරහනයි අතර උඩින් තමයි තියෙන්නේ. මේ සිස්ටම් out print line එකට පහලින් තිබිලා හරියන්නේ නැහැ. එතකොට එහෙම එකක් නැහැ. නැත්තම් බලනවා instance variable එකක් තියෙද කියලා y කියලා. ඒත් නැහැ. නැත්තම් බලනවා static එකක් තියෙද කියලා. ඔව් තියෙනවා. ඒක නිසා print වෙනවා. ඒ නිසා තේරුම් ගන්න මේ M1 method එක රන් වෙද්දී ගැටලුවක් එන්නේ නැහැ. හැබැයි ඊළඟට බලන්න අපි test.m2 කියලා කෝල් කරනවා. ඒ කියන්නේ test class එකේ තියෙන m2 කියන static method එකට කෝල් කරනවා. ඊළඟ වැදගත්ම point එක මතක තියාගන්න. static method එකකට කෝල් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. හරිනේ? එකක් තමයි object එකේ reference එකෙන් කෝල් කරන්නත් පුළුවන්, class එකේ නම කියලා කතා කරන්නත් පුළුවන්. ඒක මම දැන් මෙතෙන්දී example එකකින්ම පෙන්නන්නම්. static method calling methods. Way of calling the static methods. By using class name, by using object reference. Object එකේ reference එකෙන් කතා කරන්නත් පුළුවන්, class එකේ නම කියලා කතා කරන්නත් පුළුවන්. බලන්න. දැන් බලන්න මේ test.m2 කියලා කතා කරාම මේ දින class එකේ නම කියලා කතා කරනවා. class එකේ නම dot දාපු ගමන් කෙලින්ම දානවා static කියලා. test class එකේ m2 කියලා static method එකක් තියෙද? ඔව්. මේ method එක run වෙද්දී බලන්න මෙහෙමයි. system out print line එකක් දාලා x කියලා එකක් print කරන්න යනවා. එතකොට බලන්න මෙහෙමයි. x කියලා ගත්තම x නමෙන් method local variable එකක් තියෙද බලන්න m2 ඇතුලේ ඉස්සෙල්ලා. නෑනේ. නැත්තම් method එක static නිසා කියන්නේ method එක variable එක method එක ඇතුලේ නැත්තම් ඊළඟට බලන්නේ method එක static ද instance ද කියලා. method එක static නිසා බලනවා static variable එකක් තියෙද x කියලා නෑනේ. නෑ. නමුත් instance variable එකක් තියෙන x කියලා. ඒතර compile එකේ හිතනවා. instance variable එකක් තමයි x කියලා තියෙන්නේ. static එකක් නැහැ. ආන්නර instance variable එක access කරන්න යනවා static method එක ඇතුළේ ඉඳගෙන. Java වල concept එකක් තියෙනවා. instance variable access කරන්න බෑ method ඇතුළේ ඉඳගෙන static. static method يعني static area එකක ඉඳගෙන instance area එකේ තියෙන access කරන්න බෑ. හරි static area එකේ ඉඳන් instance area එකේ variable access කරන්න බෑ. මෙහෙම දාන්න. Instance variables and methods cannot be directly accessed from static area. Instance variable and methods cannot be directly accessed from static area. මෙන්න මේ කියන කතාව හරියටම තේරෙනවා ළමයි. තව ඉස්සරහට පාඩමක් වෙනවා මේකෙදි static control flow කියලා. එතකොට හොඳටම තේරෙයි. දැන් තේරුම් ගන්න static area එකක ඉඳගෙන instance area එකේ තියෙනව access කරන්න බෑ. ඔන්න ඔය instance area එකට කියන මෙහෙම. මේ instance variable වලට මෙන්න මෙහෙම කියනවා. non static variable කියලාත් කියනවා. static නෑ නේ ඔය instance variable. ඊළඟට instance method වලට කියන මෙහෙම. non static method. එහෙමත් කියනවා. දැන් මෙන්න මේක කම්පයිල් කරන්න ගියොත් ළමයි කම්පයිල් ටයිම් එරර් එකක් එනවා. කම්පයිල් එකේ හිතන මොකද්ද මෙන්න මේ x කියන එක ඇක්සස් කරන්න යනවා ස්ටැටික් ඒරියා එකකින් ඉඳගෙන. නමුත් ඒක ඇත්තටම ඉන්ස්ටන්ස් වේරියබල් එකක්. ඒතර යක් මෙන්න මෙහෙම කියනවා non static variable x. නැත්නම් instance variable x cannot be referenced from static context. මෙහෙම කියනවා. මෙන්න මේ කම්පයිල් ටයිම් එරර් එක එනවා හේතුව ඇක්සස් කරන්න බෑ. අපි එක්සැම්පල් එකක් බලමු මෙන්න මෙහෙම. int x assign 24යි. කොහොම තියෙනවා ළමයි instance variable එක. මෙහෙම තිබිලා ඔය කියපු එක්සැම්පල් එක තමයි මම මේ දැන් ලිව්වේ. මෙන්න මේක රන් කරලා බලන්න. අපි රන් කරන Java version එක Java 8 Java C 4.java දැක්කද? non static variable cannot be referenced from static context. හරිනේ?
කෙලින්ම කතා වෙච්චරයි. මේ එක්සාම්පල් එක අපි මේ පස්සේ සැරයක් අපි කලිනුත් කතා කරලා ඇති. නමුත් දැන් ස්ටැටික් මොඩිෆයි එක කතා කරනකොට නැවත සැරයක් කතා කරන්න වෙනවා. නැවත සැරයක් මතක් කරගන්න ස්ටැටික් යටතේ තියෙන දේවල්. ඊළඟට අනිත් කතාව. දැන් මෙන්න මෙහෙම බලන්න. මේක ඉන්ස්ටන්ස් මෙතඩ් එක. ඉන්ස්ටන්ස් වේරියබල් එකක් තියෙනවා. ඉන්ස්ටන්ස් මෙතඩ් එකක් තියෙනවා. හරිද? ඊළඟ කතාව මෙහෙමයි. ඉන්ස්ටන්ස් මෙතඩ් එක මම ස්ටඩි කරන්න කමක් නැහැ. මේ ඉන්ස්ටන්ස් වේරියබල් එක අයින් කරලා දාන්න. රයිට්. දැන් තියෙන ස්ටැටික් මෙතඩ් එකක් විතරයි. මේක ඇතුලේ මම ලෝකල් වේරියබල් එකක් දානවා int xsin 10යි කියලා. 10 දාලා දැන් 10 print වෙනවා. ස්ටැටික් මෙතඩ් එකට කෝල් කරන එක ක්‍රමයක් තමයි ක්ලාස් එකේ නම කියලා කතා කරන මෙන්න මෙහෙම. හරිනේ. එතකොට මේ Java program එක රන් වෙද්දී මුලින් main method එක රන් වෙනවා. main method එකේ ඉඳන් මොකද කරන්නේ? test class එකේ method එකට රන් main method එකේ ඉඳන් මොකද කරන්නේ? test class එකේ method එක රන් කරන්න කියනවා. එතකොට test class එකේ method එක රන් වෙනවා. එතකොට මුලින්ම local variable එකක් හදනවා. ඊළඟට ඒක print කරනවා. බලන්න මේක රන් වෙනවා. දැක්කනේ 10 කියලා print වෙනවා. ඊළඟට මම පොඩ්ඩක් මේක වෙනස් කරන්නම් variable එක 12යි කියලා value එක. ඊළඟට මේ static method එකට කතා කරන්න පුළුවන් මෙහෙම. මේ තියෙන එක ක්‍රමයක් කතා කරන. අනිත් ක්‍රමය තමයි test class එකේ object එකක් හදනවා. t.m මේව කතා කරන්නත් පුළුවන්. test class එකේ object එකක් හදනවා test class එකේ object එක හැදෙනවා. ඊළඟට t.m කිව්වම බලන්න test object එකට අයිති instance method එකක් තියෙද බලනවා. instance method නැහැ. instance method එකක් නැත්නම් static method එකක් තියෙනවා. මොකද වෙන්නේ? call වෙනවා. එච්චරයි. Java test දැක්කද 12 කියලා print වෙනවා. ඒ නිසා ළමයි තේරුම් ගන්න මේ තියෙන එක ක්‍රමයක් static method එකට call කරන මේ තියෙන තව ක්‍රමයක්. හරිද? මේ පළවෙනි ක්‍රමයට කියනවා by using class reference. by using class name. දෙවෙනි ක්‍රමය තමයි මේ තියෙන දෙවෙනි ක්‍රමය. මෙතනින් තමයි call වෙන්නේ. මේ තියෙන object එක හදපු එක. by using object reference. by using object reference මොකද අපි කරන්නේ? call in the static method. මෙන්න මේ line දෙකම එකතු කරලා තනි line එකකින් ඕනනම් ලියන්න පුළුවන් මෙහෙම. object එක හැදුවා. හදපු object එකට අයිති m method එකට call කරා. instance method එකක් නැත්නම් කෙලින්ම static method එකට call වෙනවා. right? මෙහෙම call කරන්නත් පුළුවන්. ඒක බලමු මෙහෙම. මේ ටික ඔක්කොම කමෙන්ට් කරලා දාලා මේ ලයින් එක විතරක් තියලා රන් කරන්න. එතකොට හරි. දැක්කනේ 12යි කියලා රන් වෙනවා. right. මේක තමයි ක්‍රම දෙක. මේ දෙවෙනි ක්‍රමයම තමයි ළමයි මේ තුන්වෙනියට ලියලා තියෙන්නේ. right. අපි යමු ඊළඟට. මේ තියෙන අර කලින් කියපු දේ instance members cannot be accessed directly from static area. static area එකේ ඉඳගෙන කෙලින්ම instance members access කරන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි static area එකේ ඉනකොට instance area එකේ තියෙන members ලා හැදිලවත් නැහැ තාම. static control පාඩමේදී බලමු. අපි JVM architecture එකේ පොඩ්ඩක් අපිට එතන කතා කරන්න වෙනවා. ඔය එතකොට තේරෙයි හරියට මොකද මෙතන වෙන්නේ කියලා. දැනට මතක තියාගන්න instance members cannot be accessed directly from static area, but we can access from instance area directly. Instance members instance area එකෙන් access කරන්න පුළුවන්. We can access static members from both static and instance area directly. ඒ කියන්නේ මෙහෙමයි. static members access කරන්න පුළුවන්. static area එකේ ඉඳලා පුළුවන්. instance area එකේ ඉඳලාත් පුළුවන්. හිතන්න instance method එකක් තියෙනවා. public void m1 කියලා. දැන් මේක instance area එක. මෙතන ඉඳන් මම m කියලා කෝල් කරොත් මොකද වෙන්නේ? t.m1 මෙන්න මෙහෙම. දැන් මොකද කරේ? test class එකේ object එකක් හදනවා t.m1 කියලා කතා කරා.
ඔබ්ජෙක්ට් එකට ඇති ඉන්ස්ටන්ස් මෙතඩ් එකක් තියෙද? ඔව් මේ තියෙන්නේ. හරි. දැන් ඉන්ස්ටන්ස් මෙතඩ් එක ඇතුලෙන් m කියලා කතා කරනවා. එතකොට බලනවා m නමෙන් ඉන්ස්ටන්ස් මෙතඩ් එකක් තියෙද? නැහැනේ. හැබැයි ස්ටැටික් මෙතඩ් එකක් තියෙනවා. ඒක නිසා බලන්න ස්ටැටික් මෙතඩ් එකට කෝල් වෙනවා. එතකොට තේරුම් ගන්න ඉන්ස්ටන්ස් ඒරියා එකේ ඉඳගෙන කෙලින්ම ඇක්සස් කරන්න පුළුවන් ස්ටැටික් මෙතඩ් එක. ඒක තමයි ඒ කියන්නේ. හරිද? ඒ පොයින්ට් එක එහෙමයි. variable method දෙකම එක විදිහට access කරන්න පුළුවන්. right ඊළඟ එක මෙහෙමයි. මේකත් කලින් කියපු concept එකක් මතක තියෙන්න ඕන. එකම class එකේ static variable එක instance variable එක එකම නමින් තියෙන බෑ. එකම class එකේ static method එක instance method එකයි තියෙන්නත් බෑ එක signature එක සමාන වෙන්න. ඒකත් මතකයි. මෙතන තියෙන ළමයි මේ combination වලින් හරි එක තෝරන්න. දැන් A කියන combination එක ගත්තොත් 1යි 2යි. instance variable එක static variable එක එකම class එකේ තියෙන්න පුළුවන්ද? බෑ. පළවෙනි combination එක වැරදි. 1යි 4යි ගත්තොත් instance variable එකයි static method එකයි තියෙන්න පුළුවන්ද? බෑ වැරදි. කලින් දැක්කයි static area එකේ ඉඳන් කෙලින්ම instance variable එක access කරන්න බෑ. ඒක නිසා තියෙන්න බෑ. තියෙන ගියොත් compile timer එක මොකද්ද? non static variable cannot be referenced from static context. 2යි 3යි. static method variable එක තියෙනවා. instance method එක තියෙනවා. හරිනේ instance method එක ඇතුලේ x කියලා access කරන්න ගියොත් method එක ඇතුලේ නෑ. ප්‍රශ්නයක් නෑ object එක ඇතුලේ තියෙද බලනවා. object එක ඇතුලේ නැත්නම් static තියෙද බලන්න. පුළුවන්. 2යි 4යි. static variable එකයි static method එකයි. පුළුවන්. ගැටලුවක් නෑ. 1යි 2යි. 1යි 2යි කවදාවත් බෑ. static variable එක instance variable එක එකම නමින් define කරන්න බෑ. 3යි 4යි. ඊළඟට method signature එක සමාන වෙච්ච method දෙකක් එකම class එකේ තියෙන්නත් බෑ. ඒක නිසා 3යි 4යි බෑ. ඉතින් මේ example ටික තේරුණා නැත්නම් මේකේ ප්‍රශ්න තියෙනවද? මේ combinations ටික. තියෙනවා නම් කියන මම මේක එක combination code එකට දාලාම පෙන්නන්නම්. අපි යන් ඊළඟට මේකට මෙතන ඉඳන් එහා පැත්තට බලා ගන්න ඔයාලා කලින් දැනගෙන හිටපු static ටික ඉවරයි. හරිද? ඔයා කලින් අර අපි variable කරනකොට static variable ගැන දරන් හිතේ දැනගත්ත දේවල් ටිකක් තිබ්බා. ඊට පස්සේ static method ගැන කතා කරා කලින්ම methods පාඩමේදී ඒ දැනගත්ත ටික දැන් ඉවරයි වගේ. දැන් බලන්න මෙතන තියෙන static වල අලුත්ම ප්‍රශ්න ටික මේ ටික පොඩ්ඩක් බලමු.